මට්ටම් ගැනීම කියලා කියන්නේ පුතේ අපි තුමු මේ ඒ ලක්ෂයේ උස මීටර් 100යි කියලා යම්කිසි මට්ටමක ඉඳන් යම්කිසි සලකන ලද පෘෂ්ඨයක ඉඳන් ඒ ලක්ෂයේ උස මීටර් 100යි කියලා. දැන් මම ඒගේ උස දන්නවා. නමුත් මම මේ B ගේ උස දන්නේ නැහැ. මට මට්ටම් ගැනීම ක්‍රියාවලියදී සරලව සිද්ධ කරන්නේ ඒගේ උස භාවිතයෙන් B ගේ උස සැවීම. ඒගේ උස භාවිතයෙන් B ගේ උස සැවීම. එහෙනම් මට්ටම් ගැනීම කියලා කියන්නේ දන්නා උච්චත්වයේ දන්නා ස්ථානයක සිට උච්චත්වයේ නොදන්නා ස්ථානයකට ඇති සිරස් උස ගණනය කිරීම. ආගේ සිරස් උස ගණනය කිරීමට අපි කියනවා මොකක්ද? මට්ටම් ගැනීම. මොන වගේ වෙලාවලද මට්ටම් ගැනීම උපකාර වෙන්නේ? කට්ටිය දන්නවා දැන් කන්දක උස බලනවා. තනිදලා බිම්බින කන්දක උස බලනවා. පොළොව මට්ටමේ ඉඳන් මේ කන්ද කොච්චර උඩද? ආගේ වගේ අවස්ථාවල මේ මට්ටම් ගැනීම අපිට උපකාර වෙනවා. ඉස්සරහට කතා කරමු මට්ටම් ගැනීම කොයි අවස්ථාවලද උපකාර වෙන්නේ කියලා. හරිද? දැන් මේකේ ඒ ස්ථානයේ උස මීටර් 100යි. අපි දුරේක්ෂයෙන් අංක 1ට බලන්නේ පසුදැක්ම. අංක 1ට බලන්නේ පසුදැක්ම. බෑක් සයිඩ් එක. අංක 1ට බලන්නේ පසුදැක්ම. අංක 2ට බලන්නේ පෙර දැක්ම. එහෙම නැත්නම් ෆෝසයිට්. ඊට පස්සේ මේ පිටුමු මේ දුරේක්ෂයෙන් බලපු පසුදැක්මේ අගය 1.5යි 4යි 5යි. හරි? එතකොට මෙතන 100යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට 1.5යි 4යි 5යි නම් මේ උස කීයද? මෙතන උස කීයද? එතකොට 101.5යි 4යි 5. හරි? මේ රේඛාවේ නම් උස කීයද? මේ රේඛාවේ උස කීයද? දිගටම ගත්තොත් මේ රේඛාවේ උස කීයද? මේ රේඛාවේ උස එන කීයද? 100 ධන 1.5යි 4යි 5 සමානයි 101.5යි 4යි 5යි මීටර. හරි? මේ රේඛාවට මොකක්ද අපි කියන නම? දෘෂ්ටි රේඛාව. එතකොට මෙතනදී අපි දෘෂ්ටි රේඛාව උපකරණයේ මැදින් යනවා කියලා උපකල්පනය කරා මේ අවස්ථාවේ. මෙතනදී අපි උපකරණයේ උස කියන්නේ මේ මෙතන ඉඳලා දෘෂ්ටි රේඛාවට තියෙන උස. එතකොට මෙතන ඉඳන් මෙතන තියෙන උස කීයද? 101.5 4යි 5. එම නිසා උපකරණයේ උස සමානයි 101.5 4යි 5යි meter. එහෙම නැත්නම් height of instrument. पेना HI आगे HI आगे किए थे 101.5 4යි 5. හරි? එහෙනම් මෙතන CI නා පසුදැක්ම පාවිච්චි කරලා අපි ගත්ත මොකද්ද? උපකරණයේ උස. හරි? එතකොට මේ උපකරණයේ උස සාමාන්‍යයෙන් අපි දන්න භාෂාවෙන් අපි කෙටියෙන් ලියුවොත් height of instrument සමානයි A උස benchmark A plus back side. benchmark එක A ගේ මීටර් 100යි back side එක 1.5යි 4යි 5යි. එම නිසා උපකරණයේ උස සමානයි 101.5යි 4යි 5යි මීටර. හරි? දැන් මම දන්නවා මේක දිහා බලලා සාධක කාරණා තුනක් දන්න. ඒක තමයි මෙතන උස දන්නවා. මෙතන ඉඳන් මෙතන දෙන පාඨාංගය දන්නවා. ඒ කියන්නේ පසුදැක්ම දන්නවා. අපි තුන් මේකෙන් දෙවෙනිට ගන්න පෙරදැක්ම අගේ මම මේ සුළු කිරීමේ පහසුකම් මේ අගයන් දාන්නේ පෙරදැක්ම වෙනවා 0.5යි 4යි 5යි කියලා. ඒ ආයේ පෙරදැක්ම. හරි? අපි කලින් කතා කරා කොහොමද උපකරණයේ උස හොයන්නේ කියලා. හරි? දැන් පුතේ මෙතන ඉඳන් මෙතන ගියේ උස 100යි. මෙතන ඉඳන් මෙතෙන්ට ගියද 101.5 4යි 5. ඒ කියන්නේ මෙතන උස 101.5 4යි 5. මෙතන උස කීයද? 101.5 4යි 5. මෙතන උස කීයද? 101.5 4යි 5. මෙතන උස කීයද? 101.5 4යි 5. හරි?
එතකොට මේ මෙතන උසත් වෙනවා 101.4යි 5. දැන් අපිට අහන්නේ b ගේ උසනේ. b ගේ උස අහන්නේ. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ගියදාගේ 0.54යි 5. එහෙනම් b ගේ උස කියන්නේ මේ උසෙන් මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උසෙන් මේ උස කොටස අඩු කරනවා. ඒ කියන්නේ අපිට කරන්න වෙන්නේ උපකරණයේ උසේ අගේ ෆෝසයිට් එක අඩු කරාට පස්සේ අපිට එනවා BM අගේ B. හරි? ඒ කියන්නේ HI කීයද? 101.4යි 5යි ෆෝසයිට් එක 0.4යි 5යි අඩු කරාට පස්සේ උත්තරයක් එනවා 101යි මීටර්. එහෙනම් මෙතන උස 100යි මෙතන උස කීයද? 101යි මීටර්. හරි? අන්න දන්න ස්ථානයක උච්චත්වයේ අසුරින් නොදන්නා ස්ථානයක උච්චත්වයේ සුවා මට්ටම් ගැනීමේදී සරලව සංසිද්ධිය මේකයි. මෙතන අපි සමීකරණ දෙකක් දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි HI සමානයි අපි ආරම්භක පොයින්ට් එකේ අපි A පොයින්ට් එක මෙතන ආරම්භ පොයින්ට් එක උච්චත්වයට බෑක් සයිඩ් එක එකතු කරනවා. ඊට පස්සේ අපි සලකන ලද ස්ථානයේ උච්චත්වය PM අපි B ගේ සමානයි HI in a ෆෝසයිට්. ඔය කාරණා දෙක දැනගන්න ඕනේ. ඔය සමීකරණ දෙකෙන් තමයි ඉස්සරහට අපි ගණන් හදන්නේ. හරි? මට්ටම් ගැනීම උච්චත්වය මැනිය යුතු ලක්ෂ්‍යයත් ආරම්භක ලක්ෂ්‍යයත් අතර තියෙන තිරස් දුරදී තිරස් දුර අනුව මට්ටම් ගැනීම ආකාර දෙක. මේ තිරස් දුර මීටර් 100 හෝ 100ට වඩා අඩු නම් අපි ගන්නේ සරල මට්ටම් ගැනීම. සනකනාද ලක්ෂ දෙක අතර දුර 100ට වඩා වැඩි නම් අපි ගන්නේ ආන්තර මට්ටම් ගැනීම. එහෙම නැත්නම් ඩිෆරන්ෂල් ලෙවලින්. හරි? ඇයි මේ 100 කියලා අගයක් දෙන්නේ? මේ 100 කියලා අගයක් දෙන්නේ මේ දුරේක්ෂයක සිට එක පැත්තකට බැලිය හැකි උපරිම දුර මීටර් 50ක් වගේ ප්‍රමාණයක්. පහසුවෙන් පැහැදිලිව දැකිය හැකි දුර. ඒ හින්දා අපි මේ පැත්තේ මෙයාට මේ දුරේක්ෂයට මෙතන ඉඳලා මේ කෙලින් ඉඳලා මීටර් 50ක් මේ පැත්තට පසුදැක්මක් ගන්න පුළුවන්. සහ මෙතන ඉඳලා මීටර් 50ක් ඉදිරියට පෙරදැක්මක් ගන්න පුළුවන්. ඒ හින්දා සරල මට්ටම් ගැනීමේදී අපි සලකන්නේ මීටර් 100ක් හෝ 100ට වඩා අඩු නම් අපි කියන්නේ ඒකට සරල මට්ටම් ගැනීමක්. සලකන ලද ලක්ෂ දෙක අතර තිරස් දුර මීටර් 100ට වඩා වැඩි නම් අපි කියන්නේ ඒකට ආන්තර මට්ටම් ගැනීමක් කියලා. පුතා දැන් මෙයාට තියෙන්නේ සරල මට්ටම් ගැනීමේදී මේ පොයින්ට් එකට දෙනවා බෑක් සයිඩ් එකක්. ඔන්න ඒකේ බෑක් සයිඩ් එක. ඊට තියෙනවා ෆෝර් සයිඩ් එකක්. හරි? ඒක ආන්තර මට්ටම් ගැනීමේ ඊට ආවා ඔන්න බෑක් සයිඩ් එකක්. හරි? මේ පොයින්ට් එකට තාම නමක් කියන්නේ නැහැ මම x කියලා දාන්නම්. මේ පොයින්ට් එකට y කියලා දාන්නම්. x පොයින්ට් එකට ෆෝර් සයිඩ් එකක් තියෙනවා. ඔන්න x පොයින්ට් එකේ ෆෝර් සයිඩ් එක. ඒ වගේම x පොයින්ට් එකට බෑක් සයිඩ් එකකුත් තියෙනවා. නේ මේ දුරේක්ෂ බෑක් සයිඩ් එක. ඒ වගේම y පොයින්ට් එකට ෆෝර් සයිඩ් එකක් තියෙනවා. ඒ වගේම y පොයින්ට් එකට බෑක් සයිඩ් එකකුත් තියෙනවා. ඒ වගේම b පොයින්ට් එකට තියෙනවා ෆෝර් සයිඩ් එකක්. මට්ටම් ගැනීමේදී යම්කිසි ලක්ෂයකට විනුම්‍යෂ්ටියට බෑක් සයිඩ් එකක් සහ ෆෝර් සයිඩ් එකක් දෙකම තියෙනවා නම් අපි ඒකට කියනවා හැරෝම් ලක්ෂය. එහෙම නැත්නම් ටර්නින් පොයින්ට්. ඒ හින්දා මෙතන දානවා TP1. ටර්නින් පොයින්ට් 1. එහෙනම් තව TP එකක් තියෙනවා. මේ බෑක් සයිඩ් එකකුත් තියෙනවා ෆෝර් සයිඩ් එකකුත් තියෙනවා. එහෙනම් TP2. දැන් මෙතන TP1 මෙතන TP2. හරි? දැන් මේකදී ඔබට තේරෙන්න ඇති මිනුම පටන් ගන්න මෙතනින්. බලන්න මිනුම පටන් ගන්නකොට මොකක්ද මොනවාද? බෑක් සයිඩ් එක. මිනුම ඉවර වෙන්නේ මෙතනින්. ඉවර වෙනවා මොකද? ෆෝර් සයිඩ් එක. එහෙනම් මිනුමක් පටන් ගන්නේ බෑක් සයිඩ් එකකින්. මිනුමක් ඉවර වෙන්නේ ෆෝර් සයිඩ් එකකින්. මෙතන ඔයාලට පේනවා ආන්තර මට්ටම් ගැනීමක් තියෙනවා. ඇයි ආන්තර මට්ටම් ගැනීමක් කියන්නේ? මිනුම ස්ථිර ස්ථාන 1 2
3.4ක කියලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපිට තේරුම් ගන්න ඕනේ A සහ අවසාන ස්ථානයේ B අතර තිරස් දුර මීටර් 100ට වඩා වැඩි හින්දා තමයි මේ ආන්තර මට්ටම් ගැනීම සිදු වෙලා තියෙන්නේ. අපි පෙර කී පරිදි මේ උපකරණ උසවන සමීකරණය සහ අදාළ ස්ථානයේ උසවන සමීකරණය මේ මම පැත්තක කියලා තියෙනවා. හරි. දැන් A ස්ථානයේ උස අපි හිතමු මීටර් 100යි. එහෙනම් මිනුම් යෂ්ටියේ මේ මෙතන ඉඳන් මෙතෙන් 1.5 නම් මෙතන ඉඳන් මෙතෙන් 1.5 නම් මේ රේඛාවේ උස කියලා 1.5. එහෙනම් මේ දෘෂ්ටි රේඛාවේ උස 1.5. මේකේ උස හොයන්නේ කොහොමද? 1.5 අඩු කරනවා 1. එතකොට එනවා TP1 ගේ උස. හරි. අපි දැන් අර සමීකරණ වලට ආදේශ කරමු. මේ අවස්ථාවට hi සමානයි back side සමානයි benchmark A ගේ එකතු කරනවා back side එක benchmark A ට මීටර් 100යි back side එක 1.5 මීටර් ඒ හින්දා hi එනවා 101.5 මීටර් එයාවේ hi ඊට පස්සේ අපි හොයන්න ඕනේ TP1 ගේ ඌනිත උස TP1 ඌනිත උස සමානයි HI ඍණ 4 side HI කියද 101.4 4 side එක එනවා අපිට කීයද 1ක් එතකොට උත්තරේ 100.54 මීටර්. හරි. එහෙනම් මම මෙතන ලියා ගන්නවා TP1 කියලා ලියා ගන්නවා. මෙයා උස කීයද එහෙනම් 100.54. දැන් අපි එනම් මේ පොයින්ට් එකේ උස දන්නවා. හරි. TP1 ගේ උස හොයාගත්තා මේ මෙතන සිද්ධ කළ ගණනය කිරීමෙන් දැන් මම හොයන්නේ TP2 ගේ උස. හරි. දැන් TP2 ගේ උස වෙනකොට බලමු මෙන්න මේ කොටස තමයි දාන්න. බලන්න. HI සමානයි TP1 ගේ උස. හරි. එතන මම දාන්න benchmark TP1 plus back side benchmark එක මෙතන 100.4 back side එක 0.835 උත්තරේ එනවා 101.3 මීටර. ඒ ආවේ HI. ඒ කියන්නේ මේ රේඛාවේ උස. ඊට පස්සේ අපිට හොයන්න ඕන TP2 ගේ උස. එතකොට TP2 හි ඌනිත උස සමානයි HI ඍණ 4 side HI එකෙන් 4 side එක අඩු කරනවා. එතකොට උත්තරේ HI කියන්නේ කීයද? 101.38 බිංදුව. 101.38 බිංදුව කීයද අඩු කරන්නේ? අපි 1.1.3 5ක් අඩු කරනවා. කීයද එන්නේ? 100.2.5 එන්නේ 100.2.5 එහෙනම් අපිට එනවා මේ ස්ථානයේ උස කීයද 100.2.5 මීටර. දැන් අපි TP2 ගේ උස ගණන් හදුවා කීයද 100.2.5. දැන් අපිට ඕනේ B පොයින්ට් එකේ උස ගණනය කරන්න. හරි. මේකට දානවා සමීකරණය HI සමානයි BM කාවිද TP2 ගේ එකතු කරනවා back side එක. BM ගේ TP2 එක කීයද? TP2 කාවි BM ගේ 100.2.45. යාගේ back side එකේ 1.6.3 බින්දුව. පුතේ මේක එකතු කරාට පස්සේ ඔයාලට එනවා 101.875. 101.875 මීටර. ඒ කියන්නේ උපකරණ උස කීයද? 101.875. දැන් දෙවෙනියට හොයන්න ඕනේ මොකද්ද? B ගේ උස. හරි.
එතකොට B හි ඌනිත උස සමානයි HI ඍණ 4 side. HI එක 1.875. ඕකෙන් අපි අඩු කරන්න ඕනේ කීයද? 0.3 බිංදුව. අපිට එනවා ආගිය 1.5 මීටර. එහෙනම් ඔන්න අපිට අන්තිමටම ආවා මෙතන උස කීයද? 101.4. අපි තව ටිකක් සරලව කියවමු. මෙන්න මේ ස්ථානයේ ඉඳලා දැන් මේ ඒකලින් මෙතන උස කීයද? 100යි. මෙතන උස කීයද? 101.4. නම් මෙතන මෙයාට වඩා ඊට වඩා මීටර් 1.5 ඉහළින් ඉන්නවා B. දැන් අපි කලින් කතා කරපු ක්‍රමයට මේ මට්ටම් ගැනීමේදී ගණනය කිරීමට අපහසුයි. මොකද ගොඩාක් ලීලියා යන්න වෙනවා. ඒ හින්දා මට්ටම් ගද්දී ඒ දත්ත ඇතුළත් කරන වගු දෙකක් ගැන අපි ඉගෙන ගන්න. එක තමයි උපකරණ උස ක්‍රමයේ සහිත වගු සහ නැගුම් ගැසුම් සහිත වගු. දැන් මම පළවෙනි ක්‍රමය කියලා දෙන්නම්. උපකරණයේ උස ක්‍රමය මගෙන් කොහොමද මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ කියලා. පුතේ ඔකටිය මාත් එක්කම දැන් මම මේ ලියා ඉන්නේ. ඔයාලා කලින් රූප සටහන කොලේ ගඳ ගන්න. හරි කොලේ ගඳගෙන මාත් එක්ක මේ ගණනය කිරීමට යොමු. එතකොට තමයි මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. නැත්නම් මේක අමාරුයි. හරි බලන්න. දැන් අපි දන්නවා අපේ මට්ටම් ස්ථාන අපිට කියනවා හතරක් තියෙනවා. මට්ටම් ස්ථාන හතරක් තියෙනවා. 1 2 3 4 බලමු. පළවෙනි එක A ඊළඟ TP1 ඊළඟ TP2 ඊළඟ B. දැන් අපි දන්න දත්තයන්ගෙන් මේ වගුව පුරවමු. හරි? පළවෙනි එක A ගේ ඌනිත උස දන්නවා කීයද? මීටර් 100යි. හරි? ඊට පස්සේ බලනවා තව මේකේ දාන්න පුළුවන් මොනවද? ඒට බෑක් සයිඩ් එකක් තියෙනවද? ඔව් ඒට බෑක් සයිඩ් එකක් තියෙනවා. ඒකේ බෑක් සයිඩ් එක යගේ 1.5 ඔන්න ඒකේ මෙතන ලියුවා. ඒකේ බෑක් සයිඩ් එක 1.5 කියලා. ඉන්ටර්මීඩියට් සයිඩ් ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැනට ඔහොම ඔබ තියාගන්න. ඊළඟ 4 සයිඩ්. ඒට 4 සයිඩ් එකක් තියෙනවද? ඒට 4 සයිඩ් එකක් නැහැ. හරි? ඊට පස්සේ අපි එනවා දෙවෙනි පොයින්ට් එකට. කියන්නේ TP1 ට බෑක් සයිඩ් එකක් තියෙනවද? ඔව් TP1 ගේ බෑක් සයිඩ් එක 0.835. TP1 ගේ බෑක් සයිඩ් එක 0.835. 0.835. TP1 ගේ ෆෝර් සයිඩ් එක 1යි. TP1 ෆෝර් සයිඩ් එක 1යි. තාම අපි TP1 උස ගන්න කරේ නැහැ. ඊළඟ TP2 ට බෑක් සයිඩ් එකක් තියෙනවද? ඔව්. 1.6යි 3යි බිංදුවයි. TP2 ට ෆෝර් සයිඩ් එකක් තියෙනවද? ඔව් 1.1යි 3යි 5යි. ඊළඟ අන්තිම පොයින්ට් එක B ට අපි දන්නවා මිනුමක් ආරම්භ වෙන්නේ බෑක් සයිඩ් එකකින් මිනුමක් අවසාන වෙන්නේ ෆෝර් සයිඩ් එකකින්. B ට තියෙන ෆෝර් සයිඩ් එක ඊළ ෆෝර් සයිඩ් එකගේ 0.3යි බිංදුව. පුතේ අංක එකට කරන්න ඕනේ මේ බහුවචන මේ වගේ මේ දත්තයන් ටික සටහන් කරගැනීමයි. කලින් ගානේ ලබාගත් දත්තයන් ටික ඔක්කොම මේ වගුවට ඇතුළත් කරලා ඉවරයි. ඒ කියන්නේ උපකරණයේ උස ක්‍රමයේ වගුවට ඇතුළත් කරලා ඉවරයි. ඉතින් අපිට තියෙන මේ ගණන් අදානයන්ට කලින් මෙතනදී අංක ටිකක් දානවා. මෙන්න මේ අංක දාන්නේ 1 2 3 4 5 6. මේ පැත්තේ පල්ලෙහාට නෙවෙයි. මෙහෙම 1 2 3 4 5 6. හරි? ඒ පීරියඩ් තමයි අපි මේක වගේ ස්ටෑන්ඩ් එක අපි පුරව ගන්න බලමු. මෙතන ඌනිත උස 100යි. බෑක් සයිඩ් එක 1.5යි. BM එකට බෑක් සයිඩ් එක විදුරට පස්සේ තමයි උපකරණයේ උස එන්නේ. එහෙනම් මෙන්න මෙහෙම බලන්න 100 එකතු කිරීම 1.5 එන අගය කියන්නේ අපි කොතනින්ද? එක ස්ථානයේ උත්තරේ
101.4.5 උපකරණයේ උසෙන් ෆෝසයිට් එක අඩු කරාට පස්සේ අපිට එනවා දෙවෙනි ස්ථානයේ යුනිට් උස. එහෙනම් අපි කරන්නේ මොකද්ද? 101.4.5න් අඩු කරනවා එකක්. එන උත්තරේ ලියන්නේ දෙවෙනි ස්ථානේ. දැන් එක පිරුව දැන් ස්ථාන දෙක. එන උත්තරේ ලියනවා දෙවෙනි ස්ථානේ කියන උත්තරේ 100.5. දැන් ඊළඟ කියන උත්තර දුවන්න දැන් පුරවන්න දෙන අපිට තුන්වෙනි ස්ථාන. හරි? තුන්වෙනි ස්ථාන පුරවන්නේ කොහොමද? 100.5 එකතු කරනවා 0.835 එන අගේ ලියනවා මෙන්න මෙතන කීයද? 101.38 බිඳුව. 101.38 බිඳුව. දැන් තුන්වෙනි ස්ථානත් පුරවලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන හතරවෙනි ස්ථාන පුරවන්න. හතරවෙනි ස්ථාන පුරවන්න හැටි දැන් ඔබට තේරෙනවා. 101.38 බිඳුවෙන් අඩු කරනවා 1.135 එන අගේ ලියනවා. මෙතන උත්තරේ කීයද? 100.245. ඊට පස්සේ ඔයාලට මෙතන උපකරණය උස ගන්න ඕනේ 100.245ට මෙයාගේ එකතු කරලා එන උත්තරේ ලියනවා. මෙතන උත්තරේ කීයද? 101.875. හරි? ඊට පස්සේ දැන් ඔයාලට අන්තිම ස්ථාන තමයි පුරවන්න තියෙන්නේ 6 වෙනි ස්ථාන. මොකද කරන්නේ? මේ 101.875 අඩු කරනවා 0.333 බිඳුව ලියන උත්තරේ මෙතනින් 101.545 අපි නිවැරදිව වගුව පුරවගත්තා. මේ වගුව හරිද කියලා බලන්න. මේ ගාන හරිද කියලා අපි බලන්න ඕනේ. මේක හරිද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා බලාගන්න. අපි බලනවා ෆෝසයිට් වල එකතුව. බැක් සයිඩ් වල එකතුව. 1.5 එකතු කරනවා මේක. ඊට පස්සේ මේක එකතු කරනවා. මේ ටිකේ එකතුව පිළිනවා මෙම සිග්මා බැක් සයිඩ් වල එකතුව එනවා අපිට 4.1 බැක් සයිඩ් වල එකතුව. මේ පැත්තේ අපි ෆෝසයිට් වල එකතුව සිග්මා ෆෝසයිට් වල එකතු වෙනවා අපිට 2.4.6 ඊට පස්සේ කරන්නේ බැක් සයිඩ් වල එකතු වෙන ෆෝසයිට් වල එකතු නැත්නම් මේ දෙක අතර වෙනස බලනවා. හරි? එතකොට වැඩියාගේ බැක් සයිඩ් එක අඩුවගේ ෆෝසයිට් එක 4.1 අඩු කරනවා 2.465. එතකොට උත්තරේ එනවා 1.545 කියන්නේ බැක් සයිඩ් ෆෝසයිට් අතර වෙනස 1.545 කියලා අපිට එනවා. හරි. ඊට පස්සේ අපි බලනවා A ස්ථානයේ B ස්ථානයේ අතර උච්චත්ත වෙනස. අපි දන්නවා B ස්ථානයේ උච්චත්තේ 1.545 ඒකේ උස 100. එතකොට බලමු උච්චත්ත වෙනස B උසෙන් අඩු කරනවා A උස. එතකොට 100 වැඩි අගින් තමයි අඩු වගේ අඩු කරන්නේ. එතකොට 1.545 අඩු කරනවා 100. උත්තරේ 1.545. එතකොට උත්තරේ බලන්න උච්චත්ත වෙනස එනවා මෙතන 101.545න් අඩු කරනවා 100ක් සමාන 1.545. ඒ අගේ සමානයි බැක් සයිඩ් වලින් ෆෝසයිට් අඩු කරලා ගත්ත නැත්නම් මේ බැක් සයිඩ් වල එකතු ෆෝසයිට් වල එකතු ගත්ත වෙනසට මේ වෙනස සමානයි. එහෙනම් ගණනය කිරීම නිවැරදි. එම නිසා අපේ ගණනය කිරීම නිවැරදි. හරි දැන් මම හිතනවා ඔයාලට උච්චත්ත ක්‍රමයාසෙන් මේ වගුව පුරුණු වෙන්න තේරුණා කියලා. කාට හරි දරුවෙට තවදුරටත් මේක අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් මම මේ වීඩියෝ එකට යටින් දානවා පේපරයක්. මේ පේපරේ කරලා ඉවරලා මගේ WhatsApp නම්බරයක් ඇති. ඒ නම්බරේට ඔයාලා මගේ කාරණා ඉවසන්න මම හැමෝටම මේ කාලය ඇතුළත උපරිම වශයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මට්ටම් ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. සරල මට්ටම් ගැනීමයි ආන්තර මට්ටම් ගැනීමයි. එතකොට ආන්තර මට්ටම් ගැනීමේදී
ඒ ගන්න පාඨාංග සටහන් කරන වගු දෙකක් ගැන කතා කරා. එක තමයි උපකරණයේ උස ක්‍රමයෙන් භාවිතා කරන වගුවයි සහ නැගුම් බැසුම් භාවිතා කරන වගුවයි. දැන් නැගුම් බැසුම් වගුවේ තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඊට අපි නැග්මක් කියන්නේ මොකද්ද? නැග්මකදී දකින්න පුළුවන් සාධකය මොකද්ද? බැස්මක් කියන්නේ කොහොමද? රූප සටහන් දීලා නැති අවස්ථාවක කොහොමද මේක නැග්මක්ද බැස්මක්ද කියලා අඳුරගන්න හැටි තමයි අපි දැන් කතා කරන්න යන්නේ. බලන්න. දැන් මේක බැලු බැලමට පේනවා කටේ නැග්මක් කියලා පේනවා. මේ රූපේ බැලු බැලමට පේනවා මේක බැස්මක් කියලා. මොකද ආරම්භක ලක්ෂ්‍ය A අවසාන ලක්ෂ්‍ය B මෙතන නැග්මක් තියෙන්නේ. මෙතන ආරම්භක ලක්ෂ්‍ය A මෙතන අවසාන ලක්ෂ්‍ය B මෙතන තියෙන්නේ බැස්මක්. එතකොට දැන් වාල්ට අපි ගමු A ගේ අපි මෙතන උස සීට 100යි කියලා. ඒ උස 100යි. එතකොට මෙතන 102.38යි බිඳුවයි. මෙතන ඒකෙන් මේක අඩු කරාට පස්සේ මෙතන උස එනවා. ඒක අපි දන්නවා. හරි. දැන් අපි යමු මෙයාගේ බෑක් සයිඩ් එක. මේකේ බෑක් සයිඩ් එක. මේක තමයි ෆෝ සයිඩ් එක. බලමු මෙහෙම. බෑක් සයිඩ් එකෙන් ෆෝ සයිඩ් එක අඩු කරනවා. බලන්න. බෑක් සයිඩ් එකේ 2.3.8යි බිඳුව. ෆෝ සයිඩ් එක 1.0.0.0. උත්තරේ අපිට එනවා 1.3.8යි බිඳුව. එතකොට එන උත්තරේ ධනාගයක් නේද? උත්තරේ ධන නම් අපි එකට කියන්නේ නැග්මක් කියලා. එහෙනම් මත තියාගන්න යුතු කාරණේ මොකද්ද? බෑක් සයිඩ් එකෙන් ෆෝ සයිඩ් එක අඩු කරාට පස්සේ විශේෂයි. බෑක් සයිඩ් එකෙන් ෆෝ සයිඩ් එක අඩු කරාට පස්සේ එන ධනාගයක් නම් ඒක මොකද්ද? නැග්මක්. හරි? ඊට පස්සේ මෙතන බලමු. බෑක් සයිඩ් එකෙන් අඩු කරනවා ෆෝ සයිඩ් එක. කීයද? මෙතන ඉන්නේ 1.2.3යි බිඳුවෙන් අඩු කරනවා 2.2.3යි බිඳුවක්. කීයද ඉන්නේ එතකොට උත්තරේ? එතකොට උත්තරේ බිඳුවයි ඍණ 1යි. හරි? එතකොට මෙතන ආවේ ඍණාගයක් නම් ඒක මොකද්ද? බැස්ම. එහෙනම් පුතා සමහර අවස්ථාවල අපි රූප සටහන් දෙන්නේ නැහැ. රූප සටහන් දෙන්නේ නැති අවස්ථාවල නැග්මක්ද බැස්මක්ද කියලා අඳුරගන්න අපි දැනගන්න ඕනේ මොකද්ද? බෑක් සයිඩ් එකෙන් ෆෝ සයිඩ් එකට කරපස් ධනාගයක් නම් නැග්මක්. බෑක් සයිඩ් එකෙන් ෆෝ සයිඩ් එකට කරපස් ඍණාගයක් නම් ඒක මොකද්ද? බැස්ම. මේ වගුවත් කලින් වගුව වගේමයි පුරවගන්න මට්ටම් ස්ථාන ටික දාගත්තා. බෑක් සයිඩ් ටික දාගත්තා. ෆෝ සයිඩ් ටික දාගත්තා. මෙතන විස්තරය දාගත්තා. මෙතන ඌනිත උස දාගත්තා. ඔය ටික තමයි දැනට දන්නේ. හරි. දැන් අපි බලමු මේක කොහොමද වගුව පුරවන්නේ කියලා. බෑක් සයිඩ් එකකින් ෆෝ සයිඩ් එකක් අඩු කරනවා. දැන් අපි මට්ටම් ස්ථාන එකේ බෑක් සයිඩ් එක 1.5 රූපෙට යන්න. රූපෙට ගියට පස්සේ තේරෙයි. ඒකේ ෆෝ සයිඩ් එක එකයි. ඒකට කරන්නේ මේ බෑක් සයිඩ් එකෙන් මේ ෆෝ සයිඩ් එක අඩු කරනවා. හරි? මේකෙන් මේක අඩු කරනවා. 1.5 එකක් අඩු කරාට පස්සේ උත්තරේ 0.5 ඒක ධනාගයක්. ධනාගයක් නම් ඒක නැග්මක් නම් ලියනවා මේ පැත්තේ 0.5 ඊට පස්සේ බලනවා මේ බෑක් සයිඩ් එකෙන් මේ ෆෝ සයිඩ් එක අඩු කරලා ඔයකට පේනවා මේක අඩු වගයක් මේක වැඩි වගයක් අනිවාර්යෙන් ඉන්නේ ඍණ උත්තරයක්. ඍණ කියලා දාන්නේ නැහැ. ඍණ නම් මොකක්ද ඒක? බැස්මක්. ඒ හින්දා මේ පැත්තේ එනවා 0.3යි බිඳුව. හරි? ඊට පස්සේ බලනවා මේ පැත්තේ මේකෙන් මේක අඩු කරලා බෑක් සයිඩ් එකෙන් ෆෝ සයිඩ් එක අඩු කරලා අපිට එනවා 1.6 බිඳුවෙන් 0.3 බිඳුව අඩු වුණාම උත්තරේ 1.3යි බිඳුව. ඒක ධනාගයක්. එහෙනම් මොකද? නැග්මක්. හරි? ඊට පස්සේ අපිට ඕනේ මේ ඌනිත උස වල ටික මේ ටික පුරවගන්න. හරි? මතක තියාගන්න නැග්මක් නම් මේ අගේට මේක එකතු වෙනවා. බැස්මක් නම් එතන අගේ මේක අඩු වෙනවා. බලන්න 100ට එකතු කරනවා නැග්මක් ඉඳ උත්තරේ 100.5. හරි? ඊට පස්සේ බැස්මක් 100න් අඩු කරනවා බැස්මක් ඉඳ උත්තරේ 100.2.4. ඊට පස්සේ ආයෙත් නැග්මක් එනම් මේක මේකට එකතු කරනවා උත්තරේ 101.4. ඊට පස්සේ මේ ගණනය කිරීම නිවැරදිද කියලා බලන්න ඕනේ අපි. ඒක බලන්නේ මෙහෙමයි. මේ ටික එකතු කරනවා.
රයිස් වල එකතුව සිග්මා රයිස්. මේකේ නැග්ම එකතුව ගන්නවා කී දෙන්නේ 1.8යි 4යි 5යි. නැග්ම එකතුව 1.8යි 4යි 5. මේක ෆෝල් වල ගොඩක් එකතුව නැහැ. එකයි තියෙන්නේ ඉඳ 0.3යි 0.0. ඊට පස්සේ මේ දෙකේ වෙනස ගත්තොත් ඔය කට්ටියට තේරෙයි මේ දෙකේ වෙනස රයිස් එකේ ෆෝල් එකේ වෙනස බලන්න. සිග්මා රයිස් ඉන සිග්මා ෆෝල් ඒ කියන්නේ උත්තරේ 1.8යි 4යි 5න් අඩු කරනවා 0.3යි 0.0ක් සමානයි 1.5යි 4යි 5යි. හරි. දැන් මේ ගණනය කිරීම නිවැරදිද කියලා බලන්න ඊළඟ කරන්නේ අවසාන ඌනිත උසේ ආරම්භක ඌනිත උස බලනවා 101.5 4යි 5යි 100ක් අඩුනට පස්සේ උත්තරේ මේකමයි බලන්න 101.5 4යි 5න් අඩු කරනවා 100ක් උත්තරේ 1.5 4යි 5යි. එම නිසා අපි කියනවා ගණනය කිරීම නිවැරදි කියලා. එතකොට අපි බිම්මනීමේ උපකරණ උස ක්‍රමයෙන් කතා කරලා ඉවරයි. ඒ වගේම නගුම් බසුම් ක්‍රමයක් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා අපි කතා කරේ නැහැ ඉන්ටර්මීඩියට් සයිට් ගන්න එක ගැන. ඒක ඉස්සරහට පාඩම් වලදී අපි කතා කරනවා. ඒ කියන්නේ තව වීඩියෝ එකකදී අපි කතා කරනවා. දැනට ඔය කට්ටිය මේ ගණන් පුළුවන් තරම් හදලා හොඳට පුරුදු වෙන්න. මම මේකත් එක්ක යටින් දානවා ගණන් ටික. ඔය කට්ටිය ගණන් ටික හදන්න. කාට හරි මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් මම WhatsApp නම්බරයක් තියෙනවා. ඒ නම්බරේට දාලා පරිදි යොමු කරන්න. හරි.